පළමු වාර පරීක්ෂණයේ 2020 විද්‍යාව 9 ශ්‍රේණිය. 9 ශ්‍රේණියේ පළමු වාරයට අදාළ සියලු පාඩම් වලින් සකස් කොට ඇති මේ පේපර් එක ඔයාට අමතක වෙච්ච විෂය කරුණු නැවත මතක් කරගන්න හොඳ අවස්ථාවක් වෙයි. ඔයා ඉස්සෙල්ලාම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් අපේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඒකට උත්තර ලියලා මේ පිළිතුරු විග්‍රහ වීඩියෝව නරඹන්න. මේ වීඩියෝවෙන් ප්‍රශ්න පත්‍රයට අදාළ සියලු විෂය කොටස් විස්තරාත්මකව සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. හොඳයි, ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකකින් සමන්විතයි. මේ කොටස් දෙකටම ඔයා පිළිතුරු සපයන්න. දැන් සාමාන්‍ය පේපර් එකක් නම් ඔයාට තෝරා ගන්න දෙනවා ප්‍රශ්න. හැබැයි මේ පේපර් එකේදී මම එහෙම ඔයාට කියන්නේ නැහැ. ඔයා හැම ප්‍රශ්නයකටම උත්තර ලියන්න. එතකොට ඔයාට පුළුවන් ඔයාට අමතක වෙච්ච දේවල් නැවත මතක් කරගන්න. පළවෙනි ප්‍රශ්නේ. ජීවී ලක්ෂණ මෙන්ම අජීවී ලක්ෂණ පෙන්눔 කරන ජීවී කාණ්ඩය වන්නේ. එතකොට පුතේ ජීවී ලක්ෂණ පෙන්눔 කරන්නත් ඕන, අජීවී ලක්ෂණ පෙන්눔 කරන්නත් ඕන. එතකොට මේ ජීවී සහ අජීවී අතරමැදි ලක්ෂණ පෙන්눔 කරන ජීවී කාණ්ඩය තමයි වෛරස නේ. එතකොට වෛරස කියන කට්ටිය අපිට ජීවී පැත්තට දාන්නත් බෑ, අජීවී පැත්තට දාන්නත් බෑ. ඒගොල්ලන් අතරමැදි ලක්ෂණ පෙන්눔 කරන ජීවී කාණ්ඩයක් වෙනවා. හොඳයි, ඊළඟ ප්‍රශ්නේ. ඇමීබා අයත් වන ජීවී කාණ්ඩය වන්නේ. ඇමීබා කියලා කියන්නේ ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයත් වන ජීවියෙක්. එතකොට මේ ඇමීබා විශේෂ වෙන්නේ එයාට තියෙනවා ව්‍යාජ පාද. එතකොට මේ ව්‍යාජ පාද මගින් තමයි ඇමීබා තැනකින් තැනකට ගමන් කරන්නේ. තුන්වෙනි ප්‍රශ්නය. සුද්ධජීවීන් යොදාගෙන ලෝහ නිස්සාරණය කිරීම. පුතේ සුද්ධජීවීන් යොදාගෙන අපි ලෝහ නිස්සාරණය කරනවා. දැන් උදාහරණයක් තඹ, යුරේනියම් වගේ ලෝහ නිස්සාරණය සඳහා අපි සුද්ධජීවීන් යොදා ගන්නවා. එතකොට මේ සඳහා අපි පාවිච්චි කරන විද්‍යාත්මක වචනය තමයි ජෛව ශීරණය. හතරවෙනි ප්‍රශ්නේ. ප්‍රතිජීවක නිෂ්පාදනයට යොදා ගන්නා සුද්ධජීවී කාණ්ඩයක් වන්නේ. පුතේ මොකද්ද ප්‍රතිජීවකයක් කියලා කියන්නේ? ප්‍රතිජීවකයක් කියලා කියන්නේ එක් සුද්ධජීවියෙකුගෙන් ශ්‍රාවය කරගන්නා රසායන ද්‍රව්‍යයක් තවත් සුද්ධජීවියෙකුට හානි පමුණවනවා. ඒක තමයි ප්‍රතිජීවකයක් කියලා කියන්නේ. ඒතර ප්‍රතිජීවක නිෂ්පාදනය සඳහා බහුලව යොදා ගන්න සුද්ධජීවී කාණ්ඩය තමයි දිලීර. පස්වෙනි ප්‍රශ්නේ. සුද්ධජීවීන් නිසා සතුන්ට වැළඳෙන රෝගයක් නොවන්නේ. සුද්ධජීවීන් නිසා සතුන්ට වැළඳෙන්නේ නැහැ. ඒතර අපි දන්නවා කොරෝනා කියලා කියන්නේ වෛරසයක් මගින් බෝ වෙන රෝගයක්. ඒඩ්ස් කියලා කියන්නේත් වෛරසයක් මගින් බෝ වෙන රෝගයක්. ඒ කියන්නේ සුද්ධජීවීන් මුඛ හා කුර රෝගය, ඔය ගවයින්ට වගේ හැදෙන්නේ මේ රෝගය. ඒතර මේ රෝගය සුද්ධජීවී රෝගයක්. හැබැයි දියවැඩියාව කියන්නේ සුද්ධජීවීන් නිසා ඇති වෙන රෝගයක් නෙවෙයි. ඇසේ ප්‍රතිබිම්බේ නාභිගත වන ස්ථානයේ වන්නේ. ඒතර මේ කාචයෙන් ලබා ගන්නා ආලෝකය නාභිගත කරන්නේ ඇහි කොයි කොටසද කියලා තමයි ඔයාගෙන් ප්‍රශ්න කරන්නේ. ඇත්තටම ඇහි ප්‍රතිබිම්බේ නාභිගත කරන්නේ දෘෂ්ටි විතානය මත. දෙවෙනි ප්‍රශ්නේ. දෘෂ්ටික ස්නායුවට ඉදිරියෙන් නැති කොටස වන්නේ. පුතේ මේ දෘෂ්ටික ස්නායුව කියලා කියන්නේ මොකද්ද? මොළයට ප්‍රතිබිම්බය පිළිබඳ පණිවිඩ අරන් යන ස්නායුව. ඉතින් මේ දෘෂ්ටික ස්නායුවට ඉදිරියෙන් තියෙන්නේ අන්ධ බිඳුව. අන්ධ බිඳුව තුල යෂ්ටි සෛල හෝ කේතු සෛල නැහැ. ඒ කියන්නේ ආලෝක සංවේදී සෛල නැහැ. මැද කනට අයත් කොටසක් නොවන්නේ. පුතේ මුද්ගරිකාව, නිගාතිය හා දර්ණකය කියලා කියන්නේ ශ්‍රවණාස්තික. මේ තුන් දෙනාම තියෙන්නේ මැද කනේ. හැබැයි ශ්‍රවණ ස්නායුව තියෙන්නේ ඇතුළු කනේ. 9 වෙනි ප්‍රශ්නේ. කර්ණපටහ පටලයේ දෙපස පීඩනය සමානව පවත්වා ගන්නේ. කර්ණපටහ පටලයේ දෙපස පීඩනය සමානව පවත්වා ගන්නේ. මේ කර්ණපටහ පටලයේ දෙපැත්තේ පීඩනය සමානව අපි තියාගන්න පාවිච්චි කරන්නේ යූස්ටේකීය නාලය. ඒතකොට මේ යූස්ටේකීය නාලය උගුරට සම්බන්ධයි. එතකොට ඒ වගේම මේ යූස්ටේකීය නාලය පුතේ මේ ශ්‍රවණය හා සම්බන්ධ දෙයක් නෙවෙයි. එයා ශ්‍රවණය සම්බන්ධව කටයුතු කරන්නේ නැහැ. එයා තමයි මේ කර්ණපටහ පටල එහෙම නැත්නම් කම්බරයේ දෙපැත්තේ පීඩනය පවත්වා ගන්නේ. 10 වෙනි ප්‍රශ්නේ. මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව වන්නේ. එතකොට මේ විවිධ සත්තුන්ට ඇහෙන සීමාවන් තියෙනවා. හර්ට්ස් පරාසයන් තියෙනවා. එතකොට මිනිසාගේ ශ්‍රව්‍යතා සීමාව වෙන්නේ හර්ට්ස් 20ත් 20000ත් අතර. ඒ කියන්නේ හර්ට්ස් 20ට අඩු ශබ්ද ඇහෙන්නේ නැහැ අපිට. හර්ට්ස් 20000ට වැඩි ශබ්ද ඇහෙන්නේ නැහැ අපිට.
ඊළඟ ප්‍රශ්නේ. පරමාණුක ක්‍රමාංකය යන්නේ. පුතේ පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ පරමාණුවේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාවට. එතකොට ඔයා මතක තියාගන්න උදාසීන පරමාණුවක නම් ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමානයි කියන එකක්. 12 වෙනි ප්‍රශ්නේ. එකම කාණ්ඩයට අයත් පදාර්ථ තෝරන්න. දැන් අපි බලමු එකින් එක. ජලය, විනාකිරි, යකඩ. ජලය කියලා කියන්නේ සංයෝගයක්. විනාකිරි කියලා කියන්නේ මිශ්‍රණයක්. හැබැයි යකඩ කියන්නේ මූලද්‍රව්‍යයක්. ඒ තුන් දෙනා ගැලපෙන්නේ නැහැ. හොඳයි. දෙවෙනි ප්‍රශ්නේ. පළතුරු සලාදය කියන්නේ මිශ්‍රණයක්. විනාකිරි කියන්නේ මිශ්‍රණයක්. වාතය කියන්නේ මිශ්‍රණයක්. එහෙනම් පිළිතුර අංක 2. 13 වෙනි ප්‍රශ්නේ. වස්තුවක ස්කන්ධය මැනීමේ අන්තර්ජාතික ඒකකය වන්නේ. පුතේ මොකද්ද ස්කන්ධය කියලා කියන්නේ? ස්කන්ධය කියලා කියන්නේ යම් වස්තුවක අඩංගු පදාර්ථ ප්‍රමාණයට. එහෙනම් මේ පදාර්ථ ප්‍රමාණය මනින ඒකකයනේ අපෙන් අහන්නේ. ඉතින් අපි දන්නවා ස්කන්ධය මනින ඒකකය කිලෝග්‍රෑම්. දැන් තියෙන ප්‍රශ්නේ මේ පළවෙනි උත්තරේද දෙවෙනි උත්තරේද කියන එක. එහෙනම් පුතේ උත්තරේ වෙන්නේ පිළිතුරු අංක 2. ඒ කියන්නේ simple K simple G. 14 වෙනි ප්‍රශ්නේ. බලය පිළිබඳ අසත්‍ය වගන්තිය වන්නේ. අපි බලමු පුතේ එකින් එක. බලයට දිශාවක් හා විශාලත්වයක් ඇත. ඔව් බලයට නිශ්චිත දිශාවකුත් තියෙනවා විශාලත්වයකුත් තියෙනවා. බලය මනින්නේ නිව්ටන් වලින්. ඒකත් හරි. බලය අදිශ රාශියක් නම් නෙවෙයි. බලය කියන්නේ දෛශිකයක්. ඒ කියන්නේ මොකද්ද පුතේ? නිශ්චිත දිශාවක් හා විශාලත්වයක් තියෙනවා කියන එක. 15 වෙනි ප්‍රශ්නේ. පීඩනයේ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තෝරන්න. මේ පීඩනයේ සම්බන්ධ අසත්‍ය ප්‍රකාශය තමයි අපෙන් ප්‍රශ්න කරන්නේ. ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලය පීඩනයයි. ඔව්. ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලය තමයි පීඩනය කියලා කියන්නේ. පීඩනය මැනීමේ අන්තර්ජාතික ඒකකය වෙන්නේ පැස්කල්. බලය වැඩි කරනකොට පීඩනයත් වැඩි කරනවා. අපි යොදන බලය වැඩි කරන්න පීඩනය වැඩි වෙනවා. ගැටන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කරනකොට පීඩනය වැඩි වෙන්නේ නැහැ. පීඩනය අඩු වෙනවා. පුතේ අපිට පීඩනය අඩු කරගන්න ඕන නම් ගැටන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කරන්න ඕන. එහෙනම් ප්‍රකාශය අසත්‍යයි. 4 වෙනි උත්තරේ. 16 වෙනි ප්‍රශ්නය. නිව්ටන් 150ක බලයක් වර්ග මීටර් 2ක් වන ලී කුට්ටියක් මත ක්‍රියා කරයි නම් එයින් ඇතිවන පීඩනය සොයන්න. දැන් පීඩනය සඳහා අවශ්‍ය ප්‍රකාශය මොකක්ද පුතේ? පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය. අපි සරලව කිව්වොත් එහෙම. එහෙනම් මෙහිදී බලය නිව්ටන් 150යි. වර්ගඵලය වර්ග මීටර් 2යි. එහෙනම් පුතේ 150 දෙකෙන් බෙදුවම එන පිළිතුර තමයි 75 කියන පිළිතුර. විශේෂයෙන් මතක තියාගන්න මේ වගේ ගණිත ගැටලු විසඳනකොට ඔයා ඒකක යොදන්න ඕන. දැන් මෙහිදී නම් ඒකක යොදන්න ඕනේ නැහැ. හැබැයි මතක තියාගන්න රචනා ප්‍රශ්නයක් වගේ කරනකොට ඒ වැඩේ කරන්න. හොඳයි. එහෙනම් උත්තරේ වෙන්නේ පැස්කල් 75. 17 වෙනි ප්‍රශ්නේ. කාබන් 12.6 පරමාණුව තුල ප්‍රෝටෝන, නියුට්‍රෝන හා ඉලෙක්ට්‍රෝන ගන්න පිළිවෙලින් අපෙන් අහනවා. දැන් මේ කාබන් පරමාණුව තුල 12.6යි කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකයයි පරමාණු ක්‍රමාංකයයි දක්වලා තියෙන විදිය. දැන් 12 කියන්නේ පුතේ ස්කන්ධ ක්‍රමාංකය. 6 කියලා කියන්නේ පරමාණුක ක්‍රමාංකය. ඔයාලට මතක් කරලා දෙන්නම් ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවෙත් නියුට්‍රෝන සංඛ්‍යාවෙත් එකතුව. ඒ කියන්නේ මේ 12 ASCII හැංගිලා ඉන්නවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. 6 කියලා කියන්නේ පරමාණු ක්‍රමාංකය. පරමාණු ක්‍රමාංකය කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවට. උදාසීන පරමාණුවක නම් ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවටත් සමාන වෙනවා. ඉතින් මේක උදාසීන පරමාණුවකුත් වෙනවා. හොඳයි. එහෙනම් අපි ගත්තොත් එහෙම ප්‍රෝටෝන 6යි. නේ? ඇයි පරමාණු ක්‍රමාංකය 6 වෙන නිසා ප්‍රෝටෝන 6යි. නියුට්‍රෝන ගාන හොයාගන්න අපිට සිද්ධ වෙනවා ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරන්න. එතකොට ස්කන්ධ ක්‍රමාංකයෙන් පරමාණු ක්‍රමාංකය අඩු කරාම ඒත් උත්තරේ 6යි. ඊළඟට ඉලෙක්ට්‍රෝන ගාන හොයාගන්න අපි කියවනේ ප්‍රෝටෝන ගානමනේ ඉලෙක්ට්‍රෝන ගාන වෙන්නේ. එහෙනම් ප්‍රෝටෝන ගානම ඉලෙක්ට්‍රෝන ගාන වන නිසා ඉලෙක්ට්‍රෝනත් 6යි. එහෙනම් පිළිතුර 6යි 6යි 6යි. 18 වෙනි ප්‍රශ්නේ. රයිසෝබියම් බැක්ටීරියාව ජීවත් වන්නේ. පුතේ ඔය රයිසෝබියම්, ඇසටෝබැක්ටර් වගේ බැක්ටීරියාවෝ හරි අපූර්ව දෙයක් කරනවා. ඒගොල්ලන් මේ පස සාරවත් කරනවා. පස සාරවත් කරනවා රයිසෝබියම්, ඇසටෝබැක්ටර් වගේ බැක්ටීරියාවන්.
එතකොට මේ රයිසෝබියම් කියන බැක්ටීරියාව ජීවත් වෙන්නේ රනිල කුලේ ශාකවල මූල ගැටිති තුල. එහෙම නැත්නම් ඔය නිදුකුම්බ ශාකවලත් මෙයා ඉන්නවා. එතකොට මේ මූල ගැටිති තුල මෙයා ජීවත් වෙමින් පස සාරවත් කරනවා. දැන් ඒකේ අදහස පුතේ පස සාරවත් කරනවා කියන එකේ අදහස තමයි මේ රනිල කුලේ ශාකවලට අවශ්‍ය නයිට්‍රජන් කියන පෝෂකය වඩා හොඳින් මෙයා ලබා දෙනවා. එතකොට එහෙනම් අපිට තෝරන්න වෙනවා මේ ප්‍රශ්නේදී මෙතන තියෙන රනිල කුලේ ශාකය මොකක්ද කියලා. ඔව් එතකොට ඔයාලට පේනවා රනිල කුලේ ශාකය තමයි මේ ශාකය. එහෙනම් පිළිතුරු අංක 3. 19 වෙනි ප්‍රශ්නේ. කුණුදු තෙල් නිෂ්පාදනය කරගැනීමේ ක්‍රමය. එතකොට පුතේ මේ මිශ්‍රණවල සංඝටක අපිට වෙන් කරන්න පුළුවන්. එතකොට විවිධ ක්‍රම තියෙනවා. මිශ්‍රණයක සංඝටක වෙන් කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඒ යටතෙන් ඔයාගෙන් ප්‍රශ්න කරන්නේ කුණුදු තෙල් නිෂ්පාදනය කරන්න අපි භාවිතා කරන්නේ හුමාල ආසවණය. මේ පිළිබඳව ඔයාලට 11 ශ්‍රේණියට ගියාට පස්සේ වඩා හොඳින් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. දැනට මතක තියාගන්න කුණුදු තෙල් නිෂ්පාදනය කරන්න අපි යොදාගන්නේ හුමාල ආසවණය කියන එක. බදාම මිශ්‍රණය යන. එතකොට බදාම මිශ්‍රණයක් ඔයා දන්නවා මතකයට නගා ගන්න මේ මිශ්‍රණය අපෙන් ප්‍රශ්න කරන්නේ සමජාතීයද විෂම ජාතීයද කියලා. එතකොට පුතේ බදාම මිශ්‍රණයේ තනින් තැනට සංඝටකවල ස්වභාවය ඒකාකාර වෙන්නේ නැහැ. එහෙනම් මේ මිශ්‍රණය විෂම ජාතීය මිශ්‍රණයක්. දෙවෙනි කොටස සියලු ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න ඕන ඔයා. එතකොට අපි බලමු දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නය. අපිට කියනවා මෙහෙම දෙයක්. සුද්‍රජීවීන් මිනිසාට වැදගත් වන අවස්ථා මෙන්ම හානි පමුණවන අවස්ථාත් තියෙනවා. ඔව්. ඒගොල්ලන් අපිට සමහර වෙලාවට වැදගත්, සමහර වෙලාවට ඒගොල්ලන් අපිට හානි පමුණවනවා. ඔයගෙන් අහනවා පළවෙනි ප්‍රශ්නේ. ප්‍රධාන සුද්‍රජීවී කාණ්ඩ 5 දක්වන්න. පුතේ ප්‍රධාන සුද්‍රජීවී කාණ්ඩ 5ක් ඉන්නවා. ඔයා ඒක දන්නවා. අපි බලමු බැක්ටීරියා, දිලීර, ඇල්ගී, ප්‍රොටෝසෝවා, ඒ වගේම වෛරස. දෙවෙනි ප්‍රශ්නේ ජෛව ප්‍රතිකර්මකරණය සඳහා උදාහරණ දෙකක් දක්වන්න. පුතේ මොකද්ද මේ ජෛව ප්‍රතිකර්මකරණය කියලා කියන්නේ? ජෛව ප්‍රතිකර්මණය කියලා කියන්නේ සුද්‍රජීවීන් යොදාගෙන මේ පරිසරයේ දූෂණය වෙලා තියෙනවා නම් අපි සුද්‍රජීවීන් යොදාගෙන ඒක නැති කරලා දාන එකට නේ. එහෙම නැත්නම් පරිසර දූෂණ කාරක අයින් කරලා දානවා අපි. කවුරු යොදාගෙනද? සුද්‍රජීවීන් යොදාගෙන. ඉතින් මේ වගේ වැඩ ඒ කියන්නේ ජෛව ප්‍රතිකර්මකරණ ගොඩක් තියෙනවා. ඒකට උදාහරණ ගොඩක් ඔයාලට කියන්න පුළුවන්. ඒ යටතෙන් අපි දෙකක් බලමු. එකක් තමයි මේ දූෂිත ජලයේ දිය වෙලා තියෙන. එහෙම නැත්නම් දූෂිත ජලයත් එක්ක තියෙන කාබනික අපද්‍රව්‍ය ඉවත් කරන්න අපිට පුළුවන් සුද්‍රජීවීන් යොදා ගන්න. ඊළඟට මේ සාගර ජලය මත විශේෂයෙන් ඔය තෙල් නැව් වගේ දේවල් වලින් තෙල් සාගරයට ගියොත් එහෙම අපිට ওই තෙල් ටික අයින් කරගන්න යොදා ගන්න පුළුවන් සුද්‍රජීවීන්. එහෙනම් මේ තෙල් වියෝජනය කිරීම සඳහා සුද්‍රජීවීන් යොදා ගන්න පුළුවන්. මෙහිදී පුතේ වියෝජනය කියලා කියන්නේ මේ තෙල් ටික අයින් කරනවා කියන එක. නැති කරලා දානවා. කවුරු යොදාගෙනද? සුද්‍රජීවීන් යොදාගෙන. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ සුද්‍රජීවීන් මගින් ශාකවලට රෝග ඇති කරන අවස්ථා දෙකක්. මේ සුද්‍රජීවීන්ගෙන් ශාකවලට රෝග ඇති කරන අවස්ථා ගණනාවක් තියෙනවා. ඒකෙන් දෙකක් ඔයාගෙන් අහනවා. අපි බලමු මොනවද අපිට දීලා තියෙන පිළිතුරු කියලා. පිටිපුස් රෝගය, පශ්චිම අංගමාරය, ඒ වගේම මැලවීම කියන මේ රෝග අවස්ථා තුනම ඇති කරන්නේ සුද්‍රජීවීන්ගෙන්. පහත ලක්ෂණ වලට අදාළ සුද්‍රජීවී කාණ්ඩය දක්වන්න. අපි බලමු ආහාර නිෂ්පාදනය කරන ස්වයංපෝෂී ජීවී කාණ්ඩය. එතකොට පුතේ මේගොල්ලන් ප්‍රභා සංශ්ලේෂී වෙන්න ඕන. ඒ කියන්නේ ස්වයංපෝෂී කියන්නේ. එහෙනම් ස්වයංපෝෂී ජීවී කාණ්ඩය අපි ඉගෙන ගන්න ස්වයංපෝෂී ජීවී කාණ්ඩය ඒ තමයි ඇල්ගී. ඇල්ගී කියලා කියන්නේ තමන්ට ඕන ආහාර ටික තමන්ම හදාගන්න ප්‍රභා සංශ්ලේෂී ජීවී කාණ්ඩයක්. ඊළඟ සංචරණය සඳහා ව්‍යාජ පාද යොදා ගනි. මේ සංචරණය සඳහා ව්‍යාජ පාද යොදාගන්නේ කවුද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. සංචරණය සඳහා ව්‍යාජ පාද යොදාගන්නේ පුතේ ප්‍රොටෝසෝවා කාණ්ඩයට අයිති වන ඇමීබා කියන සුද්‍රජීවී ආකාරය. ඊළඟ අපෙන් ප්‍රශ්න කරනවා ස්වයං ගුණනය විය නොහැකි ජීවී කාණ්ඩය. ස්වයං ගුණනය කියලා කියන්නේ සජීවී සෛලයකින් එළියේ ඉඳලා තනියම ගුණනය වෙන්න බෑ කියන එක. ස්වයං ගුණනය වෙන්න බෑ කියන්නේ ඒක. දැන් පුතේ මේකට උදාහරණය තමයි මේ ජීවී කාණ්ඩය තමයි වෛරස. වෛරස් වලට සජීවී සෛලයක් නැතුම්. ඒ කියන්නේ ජීවී සෛලයක් නැතුම්
එයාට ප්‍රජනනය කරන්න බෑ. එයාට ගුණණය වෙන්න බෑ. නේ දැන් වෛරසයක් එළියේ තියෙනකොට එයා නිකන් අජීවී දෙයක් වගේ. නේ එයාට ගුණණය වෙන්න නම් අනිවාර්යෙන් එයා ජීවී සෛලයක් තුලට ගමන් කළ යුතුයි. ඊළඟට ආහාර ලෙස ලබාගත හැකි ජීවී කාණ්ඩය. අපි දන්නවා අපි ආහාරයට අරගෙන තියෙනවා ඒ තමයි බිම්මල්. ඒතර බිම්මල් එහෙම නැත්නම් හතු කියන්නේ පුතේ දිලීර කියන සුදුජීවී කාණ්ඩයට අයිති වෙන දෙයක්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නය පහත දක්වා ඇත්තේ ඇසේ හා කනේ කොටස්වල කාර්යයන් කීපයකි. එක් එක් කාර්යයන්ට අදාළ කොටස ලියා දක්වන්න. පුතේ ඔයා විශේෂයෙන් මතක තියාගන්න මේ දෙවෙනි පාඩම ඇස සහ කන කියන පාඩමේ ඇසේ ව්‍යුහය ඒ වගේම කනේ ව්‍යුහය වඩා හොඳින් මතකයේ තියාගන්න ඕන ඔයා. ඒකට ඇහැ කන කීප සැරයක් ඇඳලා ඔයා මේක පුරුදු වෙන්න. ඊට පස්සේ ඒකට අදාළ කොටස් වල කාර්යයන් උත්වයා මතකයේ තියාගන්න. හොඳයි. අපි බලමු ප්‍රශ්නෙට ගිහිල්ලා ඇසට රුධිරය ලබා දෙයි. මේ ඇහැට රුධිරය දෙන්නේ රුධිරග්‍රාහය කියන කොටසෙන්. ඊළඟට යෂ්ටි හා කේතු සෛල පිහිටයි. පුතේ මේ යෂ්ටි හා කේතු සෛල කියලා කියන්නේ ආලෝක සංවේදී සෛල. ඉතින් මේවා පිහිටන්නේ දෘෂ්ටි විතාණය මත. ඊළඟ එක දෘෂ්ටි විතාණය මත ප්‍රතිබිම්බේ නාභිගත කරයි. දෘෂ්ටි විතාණය මත ප්‍රතිබිම්බේ නාභිගත කරන්නේ කාචය මගින්. ඊළඟ සිරුරේ සමබරතාවය රඳවා තබා ගනි. මේ කනේ තියෙන කොටසක් මේක සිරුරේ සමබරතාවය රඳා පවත්වා ගන්නේ චක්‍රාකාර නාල වලින්. මේ අර්ධ චක්‍රාකාර තුල නාල තුල තියෙනවා මේ ද්‍රවයක්. මෙන්න මේ ද්‍රවය මගින් අපේ සිරුර සමබරව තියාගන්නවා. හැබැයි මේ මතක තියාගන්න ඕනේ අර්ධ චක්‍රාකාර නාල කෙලින්ම ශ්‍රවණය හා සම්බන්ධව වැඩ කරන්නේ නැහැ. එයා වැඩ කරන්නේ සිරුරේ සම්බරතාවය සම්බන්ධව. හොඳයි. කන හා මොළය සම්බන්ධ කරන ස්නායුව ඔයාගෙන් අහනවා. මේ කනයි මොළයයි සම්බන්ධ කරන ස්නායුව තමයි ශ්‍රවණ ස්නායුව. ඊළඟට ඔයාගෙන් අහනවා කනේ ඇතිවිය හැකි ආබාධ දෙකක් දක්වන්න. පුතේ මේ කන ආශ්‍රිතව ඇතිවෙන ආබාධ දෙකක් තියෙනවා. එකක් තමයි බීරි බව, අනිත් එක තමයි ශ්‍රවණ අස්තිකා. නේ මුද්ගරිකාව නිගාතේ ධර්ණකය කියන මෙන්න මේ ශ්‍රවණ අස්තිකා ඝන වෙන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. රූපේ දැක්වෙන්නේ අක්ෂි දෝෂයකි. රූපේ අපිට පෙන්නලා තියෙන්නේ අක්ෂි දෝෂයක්. එම දෝෂය කුමක්ද කියලා අපෙන් අහනවා. ඔයා මේ රූප සටහන දිහා හොඳින් බැලුවොත් ඔයාට පේන දෙයක් තමයි පුතේ මේ ප්‍රතිබිම්බේ නාභිගත වෙලා තියෙන්නේ දෘෂ්ටි විතාණයට ඉදිරියෙන්. එතකොට මේ අවස්ථාවේදී ඇතිවෙන දෝෂය තමයි අපිට ළඟ තියෙන වස්තු පැහැදිලිව හොඳට පේනවා. හැබැයි දුර තියෙන වස්තු පැහැදිලිව හොඳට පේන්නේ නැහැ. අපි ඔක මෙහෙම කෙටි කරගමු. ළඟ පැහැදිලිව පේනවා, දුර පැහැදිලිව පේන්නේ නැහැ. ඉතින් මොකද්ද මේ දෝෂය? මේ දෝෂය තමයි පුතේ අවිදුර දෘෂ්ටිකත්වය. රයිට්? මතක තියාගන්න ඔයා මේ දෝෂය තමයි අවිදුර දෘෂ්ටිකත්වය. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ එම දෝෂය මගහරවා ගැනීම සඳහා යෙදිය යුතු පිළියම් මොනවාද? පුතේ දැන් මේ වගේ දෝෂ මගහරවා ගන්න විශේෂයෙන් අවිදුර දෘෂ්ටිකත්වය එහෙම නැත්නම් දූර දෘෂ්ටිකත්වය වගේ ඇහි ඇතිවන දෝෂ මගහරව ගන්න අපි කාච තමයි යොදාගන්නේ. ඉතින් කාච දාති දෙකක් තියෙනවා. එකක් තමයි උත්තල කාච, අනිත් එක තමයි අවතල කාච. ඉතින් මෙහිදී යොදාගන්නේ මොන කාචයේද කියන එක තමයි අපිට ප්‍රශ්නයක් වෙන්නේ. ඔයා මෙහෙම මතක තියාගන්න. අවිදුර කියනකොට අයන්න යෙදෙනවානේ. එහෙනම් අයන්නෙන්ම යෙදෙන කාචයක් තමයි මේ සඳහාත් අපි යොදාගන්නේ. එහෙනම් ඔයා දන්නව මොකද්ද කාචය? ඒ තමයි අවතල කාචය. අපි කියනවා අවතල මාවක කාච සහිත උපස් පැලඳීමෙන් අපිට පුළුවන් මේ දෝෂය මගහරවා ගන්න. හොඳයි. තුන්වෙනි ප්‍රශ්නේ පදාර්ථ සංශුද්ධ ද්‍රව්‍ය හා සංශුද්ධ නොවන ද්‍රව්‍ය ලෙස වර්ග කරන්න පුළුවන්. අපි දන්නවා පුතේ මේ පදාර්ථ කියලා කියන්නේ අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල්. මෙන්න මේවා අපිට ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි සංශුද්ධ ද්‍රව්‍ය. අනිත් එක තමයි සංශුද්ධ නොවන ද්‍රව්‍ය. සංශුද්ධ ද්‍රව්‍ය වෙන්නේ පුතේ මූල ද්‍රව්‍ය හා සංයෝග. සංශුද්ධ නොවන ද්‍රව්‍ය වෙන්නේ මිශ්‍රණ. එතකොට අපෙන් අහනවා පළවෙනි ප්‍රශ්නය සංයෝගයක් කියන්නේ මොකක්ද කියන්නේ? හොඳයි. සංයෝගයක් කියන්නේ පුතේ මේ සංයෝගයක් හැදෙන්න නම් එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් තියෙන්න ඕන. ඒ වගේම මේ මූලද්‍රව්‍ය දෙක නියත අනුපාතයකට එකතු වෙන්න ඕන. දැන් අපි උදාහරණයක් කරන් කතා කරමු. දැන් ඔන්න අපිට ගන්න ජලය. ජලය ඔයා දන්නවා H2O. එතකොට H2O කියන එකේ තියෙනවා
හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි ඔක්සිජන් පරමාණු එකකුයි. ඒ කියන්නේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් තියෙනවා. ඒ දෙන්න එකතු වෙලා ඉන්නේ නිශ්චිත අනුපාතයකට. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් එක්ක ඔක්සිජන් පරමාණු එකක් එකතු වෙනවා. අන්න නිශ්චිත අනුපාතයකට ඒගොල්ලන් එකතු වෙලා තියෙනවා කියලා අපිට ඒකෙන් පේනවා. ඊළඟට ඔයා කොහොමද දන්නවනේ සංයෝග කියන්නේ සංශුද්ධ දෙයක්නේ. එහෙනම් දැන් අපිට අර්ථකථනයට යන්න පුළුවන් මෙහෙම. එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් හරි වැඩි ගණනක් හරි නිශ්චිත අනුපාතයකට රසායනිකව එකතු වෙලා සැකසුණු නිශ්චිත ගුණධර්ම සංශුද්ධ ද්‍රව්‍ය තමයි අපි කියන්නේ මොනවා කියලාද? සංයෝග කියලා. ඊළඟ ප්‍රශ්නය වායුමය මූලද්‍රව්‍ය හතරක් දක්වන්න. පුතේ මේ මූලද්‍රව්‍ය ඝන විදිහට තියෙනවා, ද්‍රව විදිහට තියෙනවා, වායු විදිහට තියෙනවා. ඒතර අපෙන් අහන්නේ වායුමය දේවල්නේ. අපි බලමු මොනවාද උදාහරණ කියලා. ඔක්සිජන්, නයිට්‍රජන්, හයිඩ්‍රජන්, ඒ වගේම ක්ලෝරින්. දැන් ඔයාලට හිතෙන්නේ නැද්ද මෙතනට කාබන් ඩයොක්සයිඩ් දාන්න බැරිද කියලා? මෙතන කාබන් ඩයොක්සයිඩ් දාන්න බෑ. ඇයි පුතේ? කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ සංයෝගයක් නේ. අපි ඉස්සෙල්ලත් කතා කරන්නේ එකිනෙකට වෙනස් මූලද්‍රව්‍ය දෙකක් එකතු වෙලා තමයි කාබන් ඩයොක්සයිඩ් ගොඩ නැගෙන්නේ. පහත මූලද්‍රව්‍ය වල සංකේත ලියා දක්වන්න. විශේෂයෙන්ම ඔයාගේ ශ්‍රේණියේදී මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. මේ මූලද්‍රව්‍ය වලට සංකේත කොහොමද ලියන්නේ කියන එක ඔයා දැනගන්න ඕන. දැන් බලමු අපි සෝඩියම්. සෝඩියම් කියලා කියන්නේ පුතේ සෝඩියම් වල ලතින් නාමය තමයි නේට්‍රියම්. එහෙනම් සංකේතය capital N simple A. නේ අපි සංකේත ලියනකොට පළවෙනි අකුර capital එක ලියන්නේ මතකයිනේ ඔයාලට නේ? හරි. වසදිය වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ mercury කියලා. ලතින් වලින් අපි කියනවා හයිඩ්‍රොගයරම් කියලා. එහෙනම් සංකේතය අපි යොදා ගන්නවා Hg. ඊළඟට රිදී. රිදී වලට අපි ඉංග්‍රීසියෙන් කියන්නේ සිල්ව කියලා. ඉතින් අපිට සංකේතය ගන්න වෙන්නේ ලතින් නාමයෙන්. එහෙනම් ලතින් නාමයේ තමයි ආජන්ටුම්. එතකොට සංකේතය වෙන්නේ Ag. ඊළඟට ක්ලෝරින් සාමාන්‍ය විදිහට Cl. ඊළඟ ප්‍රශ්නේ විෂම ජාතිය මිශ්‍රණයක් යන කුමක්දයි පැහැදිලි කොට විෂම ජාතිය මිශ්‍රණ වලට නිදසුන් දෙකක් දක්වන්න. හොඳයි. විෂම ජාතිය මිශ්‍රණයක් කියලා කියන්නේ පුතේ මිශ්‍රණයක සංයුතිය ඒකාකාර නොවන මිශ්‍රණයකට නේ. මිශ්‍රණයේ සංයුතිය තැනින් තැනට වෙනස් වෙනවා නම් අපි කියනවා ඒක විෂම ජාතිය මිශ්‍රණයක් කියලා. ඊළඟ මේකට උදාහරණ අපිට ගොඩක් ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම උදාහරණ අපිට කියන්න පුළුවන් පළතුරු සලාදේ නේ. දැන් පළතුරු සලාදයක් ගත්තොත් ඒ පළතුරු සලාදේ ෆෘට් සලාඩ් එකේ තනින් තැනට තියෙන පළතුරු ಜಾති වෙනස් වෙනවා. එහෙනම් ඒක විෂම ජාතිය මිශ්‍රණයක්. ඊළඟට ඒ වගේම තමයි බදාම මිශ්‍රණයක් නේ. ඒකත් තනින් තැනට මිශ්‍රණයේ ස්වභාවය වෙනස් වෙනවා. ඊළඟ හතරවෙනි ප්‍රශ්නේ බලය යන කුමක්දයි පැහැදිලි කරන්න. ඉතින් බලය කියලා කියන්නේ අපි පොඩි කාලේ ඉඳලාම ඉගෙන ගන්නවා. බලය කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් කියන එකට. බලයක් යෙදීමෙන් කළ හැකි වෙනස්කම් දෙකක්. පුතේ බලයක් යොදලා අපිට වස්තුවකට කරන්න පුළුවන් වෙනස්කම් ගණනාවක් තියෙනවා. මොනවාද? අපිට පුළුවන් නිශ්චල වස්තුවක් චලනය කරන්න. චලනය වන වස්තුවක් නිශ්චල කරන්න. චලනය වන වස්තුවක වේගය අඩු හෝ වැඩි කරන්න පුළුවන්. ඒ කියන්නේ වේගය වෙනස් කරන්න පුළුවන්. ඊළඟට චලනය වන වස්තුවක දිශාව වෙනස් කරන්න පුළුවන්. ඊළඟට වස්තුවක හැඩය වෙනස් කරන්නත් පුළුවන් බලයක් යෙදීමෙන්. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. යකඩ කුට්ටියක ස්කන්ධයේ කිලෝග්‍රෑම් 5ක් නම් එහි බර සොයන්න. අපිට ස්කන්ධය දීලා බර අහනවා. පුතේ මෙන්න මේ වගේ අවස්ථාවකදී මෙන්න මේ සම්බන්ධය ඔයා මතක තියාගන්න ඕන. මොකක්ද ඒ සම්බන්ධය? කිලෝග්‍රෑම් එකක් සමානයි නිව්ටන් 10ක්. කිලෝග්‍රෑම් එකක් සමාන වෙනවා නිව්ටන් 10ක්. එහෙනම් උත්තරේ ගන්න හරිම ලේසි. එහෙනම් කිලෝ 5ක් සමානයි නිව්ටන් 50ක් නේ. නිව්ටන් 50ක්. මෙහිදීත් ඒකක යෙදීම මතක තියාගන්න විශේෂයෙන් මම හැම වෙලාවෙම ඔයාලට කියන දෙයක් තමයි මේ ඒකකය යොදන්න. ගොඩාක් දරුවෝ ප්‍රශ්නය හරියටම කරලා ගණනය කිරීම හරියටම කරලා ඒකකය යොදා ගන්න නැහැ. එහෙනම් ඒකකය යොදන්න නේ. එහෙනම් නිව්ටන් 50යි. හතරවෙනි ප්‍රශ්නේ. බලය මැනීමේ අන්තර්ජාතික ඒකකය හා බලය මනින උපකරණය දක්වන්න. පුතේ බලය මනින්නේ නිව්ටන් වලින්. නිව්ටන් වලින් තමයි බලය මනින්නේ. ඒකේ සංකේතය වෙන්නේ n අකුර. ඊළඟ බලය මනින උපකරණය අපි කියනවා නිව්ටන් තරාදිය කියලා. ඉතින් සාමාන්‍ය ව්‍යවහාරයේ අපි මේකට දුනු තරාදිය කියලා කියනවා.
පස්වෙනි ප්‍රශ්නේ. බලය යොදන දිශාව වෙනස් කර ගැනීමෙන් වැඩ පහසු කරගත හැකිය. එවැනි අවස්ථාවක් දක්වන්න. පුතේ අපිට මේ එදිනදා ජීවිතයේ බලය යොදන දිශාව වෙනස් කරලා වැඩ පහසු කරගන්න පුළුවන්. දැන් හොඳ උදාහරණයක් තමයි මෙන්න මේක. මොකද්ද මේ අපි දැන් ඔයා හිතන්නේ මෙහෙම ලිඳකින් වතුර අදිනකොට සිරස්ව අපි තුමු බාල්දියකින් වතුර අදිනවා ලිඳකින් සිරස්ව ඉහළට බලය යොදලා. ඉතින් එහිදී අපිට හරි අමාරුයි වතුර එක උඩට ගන්න. ඒතර වැඩි බලයක් අපිට එහිදී යොදන්න වෙනවා. අපි උපක්‍රමයක් විදිහට කප්පියක් පාවිච්චි කරලා බලය යොදන දිශාව වෙනස් කරගත්තොත්. ඒ කියන්නේ ආනතව බලය යොදන්න අපි සූදානම් වුණොත් එහෙම අන්න අපිට පුළුවන් මේ වැඩේ පහසු කරගන්න. එහෙනම් අපිට මේ උදාහරණය ගන්න පුළුවන්. තව උදාහරණ ගණනාවක් තියෙනවා. එහෙනම් අපි මෙහිදී කියමු ලිඳකින් වතුර අදින විට කප්පියක් යොදාගෙන බලය යොදන දිශාව වෙනස් කර ගැනීම. පස්වෙනි ප්‍රශ්නේ. පීඩනය සඳහා ප්‍රකාශයක් දක්වන්න. පුතේ පීඩනය කියන්නේ මොකද්ද? ඒකක වර්ගඵලයක් මත යෙදෙන බලයට. එහෙනම් ඒකට ප්‍රකාශයක් හදමු අපි. එහෙනම් පීඩනය සමානයි අභිලම්බ බලය. බෙදීම බලය ක්‍රියා කරන වර්ගඵලය. දැන් මේකට අපි ඉංග්‍රීසි අකුරු දාමු. පීඩනය කියන්නේ ප්‍රෙෂර්නේ. එහෙනම් P අකුර. බලය කියන්නේ ෆෝස්නේ. එහෙනම් F අකුර. වර්ගඵලය කියන්නේ ඒරියානේ. එහෙනම් A අකුර. එහෙනම් P සමානයි F බෙදීම A පීඩනය සඳහා ප්‍රකාශයක් වෙනවා. එක්තරා දැව කුට්ටියක දිග පළල හා උස පිළිවෙලින් මීටර් 3.2 වෙනවා. එහි බර නිව්ටන් 300ක් නම් දැව කුට්ටියේ පීඩනය ඔයාගෙන් අහනවා. මෙහිදී පීඩනය කියන්නේ මොකක්ද? මතක් කරගන්න ඔයා පීඩනය කියලා කියන්නේ බලය බෙදනවා වර්ගඵලයෙන්. එතකොට දැන් ඔන්න ඔය බලය සහ වර්ගඵලය හොයාගත්ත නම් මේ ලී කුට්ටියේ අපිට පුළුවන් පුතේ මොකක් කරන්නද? පීඩනය හොයලා දෙන්න. හරි. ඉස්සෙල්ලාම අපි මේකේ වර්ගඵලය හොයාගන්න බලමු. ඒතර වර්ගඵලය කියලා කියන්නේ ඔයා දන්නවා දිග වැඩි කිරීම ඵලය. ඒතර අමතර දත්තයකුත් අපිට මෙතන දීලා තියෙනවා උස කියලා. ඉතින් අපි ඒක නොසලකා හරිමු. එහෙනම් දිග සහ පළල ගුණ කිරීමෙන් අපිට පුළුවන් වර්ගඵලය හොයන්න. ඒ කියන්නේ 3 වැඩි කිරීම 2. ඊළඟට මෙතන දීලා නෑනේ බලය. බලය දීලා නෑ. හැබැයි බර දීලා තියෙනවා. ඔයා මෙන්න මේ කාරණේ මතක තියාගන්න පුතේ. බර සමානයි බලයට. බර සමාන වෙනවා බලයට. එහෙනම් නිව්ටන් 300ක් බරයි කියන එක අපිට කියන්න පුළුවන් නිව්ටන් 300ක බලයක් යෙදෙනවා කියලා. එහෙනම් දැව කුට්ටිය මගින් නැති කරන බලය වෙනවා නිව්ටන් 300ක්. දැන් හරිම ලේසි වැඩේ කරන්න අපිට. එහෙනම් පීඩනය කියලා කියන්නේ බලය බෙදීම වර්ගඵලය නම් බලය 300යි නම් වර්ගඵලය 6යි නම් 300 බෙදීම 6 තමයි එන්නේ. එහෙනම් උත්තරේ විදිහට අපිට පැස්කල් 50ක් එනවා. ඊළඟ ප්‍රශ්නේ. එදින්දා ජීවිතයේ පීඩනය අඩු කරගත යුතු අවස්ථා දෙකක් සඳහන් කරන්න. පුතේ මේ එදින්දා ජීවිතයේ අපිට පීඩනය වැඩි කරගන්න ඕන වෙලාවල් තියෙනවා, පීඩනය අඩු කරගන්න ඕන වෙලාවල් තියෙනවා. මෙහිදී පීඩනය අඩු කරගන්න ඕන වෙලාවල් තමයි ඔයාගෙන් අහන්නේ. එහෙනම් අපි පළවෙනි එක බලමු. දැන් ඔයාගේ බෑග් එක ගැන පොඩ්ඩක් කල්පනා කරන්න. ඔයාගේ බෑග් එකේ පටිය, එහෙම නැත්නම් මේ කර පටිය පළල්ව හදලා තියෙනවා. ඇයි ඒක පළල්ව හදලා තියෙන්නේ? එහිදී පුතේ පළල්ව හදලා තියෙන්නේ මේ ගැටන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කරන්න. ගැටන පෘෂ්ඨයේ වර්ගඵලය වැඩි කරාම මොකද්ද වෙන වැඩේ? පීඩනය අඩු කරගන්න පුළුවන්. නේ? ඔයාට පොත් ටික ගෙනියනකොට පීඩනය අඩු කරගන්න ඕන. එතකොට එහෙනම් කරපටිය පළල්ව තැන්වීමෙන් අපිට පුළුවන් මේ පීඩනය අඩු කරගන්න. ඊළඟ එක පුතේ මේ ගෙවල් හදනකොට අපි සමහර නිවාස සෑදීමේදී මේ මුක්කු ගහනවානේ. මුක්කු ගහන්න ඕන අවස්ථා තියෙනවා. ඒතර මෙන්න මේ මුක්කු වලට යටින් තියෙන පොඩි ලෑලි කෑල්ලක්. ඒ ලෑලි කෑල්ල ටිකක් පළල ලෑලි කෑල්ලක් අපි තියන්නේ. ඇයි එහෙම තියන්නේ පුතේ? මේ මුක්කු මගින් ඇති කරන පීඩනය අඩු කරගන්න. මොකද අර ලෑලි කෑල්ලේ වර්ගඵලය වැඩි. එතකොට අපිට පුළුවන් පීඩනය අඩු කරගන්න. ඊළඟ හතරවෙනි ප්‍රශ්نين අහනවා පීඩනය වැඩි කරගන්න අවස්ථා දෙකක් නේ. අපි බලමු උදාහරණ ගණනාවක් තියෙනවා. අපි දෙකක් බලමු. පිහියක ධාරයේ මුවාත් වීම. දැන් ඔයාගේ ගෙදර තියෙන පිහියක් කැපෙන්නේ නැහැ කිව්වම අපි ඒක හොඳට මුවාත් කරනවා. එතකොට මේ පිහිය හොඳට කැපෙනවා. එහිදී කරන්නේ පුතේ මේ ගැටන පෘෂ්ඨයේ වර්ගඵලය අඩු කරන එක. පිහිය මුවාත් කරනවා කියන එකෙන් කරන්නේ ගැටන පෘෂ්ඨයේ වර්ගඵලය අඩු කරනවා. එතකොට පීඩනය වැඩි. එතකොට පීඩනය වැඩි. හොඳයි දෙවෙනි උදාහරණය මේ අපි ඉන්නක් එහෙම නැත්නම් කූඤ්ඤක් පොළවේ හිටවනකොට ඒකේ පොළව සමග ගැටෙන ප්‍රදේශය අපි උල් කරනවා. එහිදී කරන්නේත්
පුළුල් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ ගැටන පෘෂ්ඨයේ වර්ගඵලය අඩු කරන එක. ඒතර ගැටන පෘෂ්ඨයේ වර්ගඵලය අඩුයි කියලා කියන්නේ පීඩනය වැඩි කියන එක. 6 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නය පහත වගන්තිවල හිස්තැන් වලට සුදුසු වචන යොදන්න. ක්ෂය රෝගය යනු හිස්තැනක් ආසාදනයක් නිසා හටගන්නා රෝගයකි. පුතේ අපි දැනගන්න ඕන දෙයක් තියෙනවා මේ ක්ෂය රෝගය ඇති කරන්නේ බැක්ටීරියාවන් කියන එක. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. හිස්තැනක් වලට සෛලීය සංවිධානයක් නොමැත. දැන් අපි ඉස්සෙල්ලත් කතා කරා මේ පිළිබඳව මේ සෛලීය සංවිධානයක් නැත්තේ ස්වයං ගුණනය වෙන්න බැරි. නේ? ජීවී ලක්ෂණ අජීවී ලක්ෂණ දෙකම පෙන්නන මෙන්න මේ ජීවී කාණ්ඩය කවුද කියලා. කවුද ඒ පුතේ? ඒ තමයි වෛරස. නේ? හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. ප්‍රතිජීවක මගින් දිලීර හා හිස්තැනක් විනාශ කළ හැකිය. මේ ප්‍රතිජීවක මගින් විනාශ කරන්න පුළුවන් සුදුජීවී කාණ්ඩ දෙකයි ඉන්නේ. එකක් තමයි දිලීර, අනිත් එක තමයි බැක්ටීරියා. විශේෂයෙන් මතක තියාගන්න ඔයා වෛරස විනාශ කරන්න බෑ පුතේ ප්‍රතිජීවක මගින්. වෛරස විනාශ වෙන්නේ අපේ ඇඟ තුලම නිපද වෙන ප්‍රතිදේහ මගින්. ඒ නිසා වෛරස වලට බෙහෙත් නැහැ. ප්‍රතිජීවක නැහැ. ඊළඟ ප්‍රශ්නේ. ජෛව ශීර්ණය මගින් හිස්තැනක් හා හිස්තැනක් යන ලෝහ නිස්සාරණය කළ හැකිය. මොකද්ද ජෛව ශීර්ණය කියන්නේ? ජෛව ශීර්ණය කියලා කියන්නේ සුදුජීවීන් යොදාගෙන ලෝහ නිස්සාරණය කිරීම. එහෙනම් ඔයාගෙන් මෙතනින් අහනවා මොනවාද ලෝහ කියලා? සුදුජීවීන් යොදාගෙන අපිට පුළුවන් තඹ ලෝහය, ඒ වගේම යුරේනියම් කියන ලෝහය නිස්සාරණය කරගන්න. ඊළඟ ප්‍රශ්නය රෝගකාරක සුදුජීවී. පුතේ මේ රෝග ඇති කරන සුදුජීවීන්ට අපි කියන නමනේ මෙහිදී අහන්නේ. ඒ නම තමයි ව්‍යාධි ජනකයින්. ඔයා හොඳට මතක තියාගන්න රෝගය ඇති කරන සුදුජීවියා ව්‍යාධි ජනකයා. රෝගේ තැනකින් තැනකට ගෙනියන්නේ. එහෙම නැත්නම් සුදුජීවියා ගෙනියන්නේ කවුද? එයා වාහකයා. මෙහිදී ව්‍යාධි ජනකයා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. S2කින්ම එකම ප්‍රදේශයක් බලා ගැනීමේ හැකියාව හිස්තැනක් ලෙස හැඳින්වේ. මේ ඔයාගේ S2කින් පේන්නේ පුතේ එකම ප්‍රදේශයක්. එහෙනම් ඒකට කියන නමනේ අහන්නේ. ඒකට අපි මොකද්ද කියන්නේ? ද්විනේත්‍රික දෘෂ්ටිය. දැන් මේ ද්විනේත්‍රික දෘෂ්ටිය තියෙන ජීවීන් සතුන් හොයාගන්න නම් ඔයා හරි සරල ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ තමයි හොම්බක් තියෙනවද නැද්ද කියලා හොයන එක. දැන් අපිට හොම්බක් නැහැනේ. එහෙනම් අපි ද්විනේත්‍රික දෘෂ්ටිය පෙන්눔 කරනවා. හැබැයි බල්ලට හොම්බක් තියෙනවා. එහෙනම් එයා ද්විනේත්‍රික දෘෂ්ටිය පෙන්눔 කරන්නේ නැහැ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. අක්සිකාචේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වී යාම. පුතේ මේ ඇහි ඇතිවෙන ලෙඩ එහෙම නැත්නම් රෝග තියෙනවා නේ? ඒ රෝග වලින් එකක් ගැන තමයි මෙහිදී ඔයාගෙන් ප්‍රශ්න කරන්නේ. ඒතර කාචේ පාරදෘශ්‍ය ස්වභාවය අඩු වෙලා යනවා. ඇත්තටම මේක වෙන්නේ කාචේ තියෙන ප්‍රෝටීන් පරිහානියටපත් වෙලා. ඉතින් මේ පාරදෘශ්‍ය ස්වභාවය නැති වී යාම අපි හඳුන්වන්නේ ඇසේ සුද මතුවීම කියලා. හඬේ සැර මනිනු ලබන්නේ නේ? දැන් ඔයා මතක තියාගන්න දැන් ඔයාට මෙතනට ඔළුවට එනවත් දන්නේ හර්ට්ස් කියන ඒකකය නැහැ. හර්ට්ස් කියන්නේ පුතේ මේ කම්පන සංඛ්‍යාතයේ මනින ඒකකය. මේ ධ්වනිය හා සම්බන්ධව අපි කතා කරනකොට කම්පන සංඛ්‍යාතයේ මනින්නේ හර්ට්ස් වලින්. දැන් අහන්නේ හඬේ සැර මනින්නේ මොකෙන්ද කියලා. හඬේ සැර මනින්නේ පුතේ ඩෙසිබල් වලින්. නේ? dB කියලා අපි මේක සංකේතවත් කරනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. මූලද්‍රව්‍ය හා හිස්තැනක් සංශුද්ධ ද්‍රව්‍ය වේ. ඔයා දන්නවනේ පදාර්ථයේ තියෙන එහෙම නැත්නම් පදාර්ථයේ වර්ග කරන සංශුද්ධ ද්‍රව්‍ය ආකාර දෙකයිනේ තියෙන්නේ. එකක් මූලද්‍රව්‍ය අනිත් එක තමයි සංයෝග. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. පරමාණුව නැමැති පදය මුලින්ම භාවිතා කළ විද්‍යාඥයා. පරමාණු එහෙම නැත්නම් ඇටොම්ස් කියන වර්ඩ් එක ඒ පදය පාවිච්චි කරපු විද්‍යාඥයා ගැන තමයි මෙහිදී ප්‍රශ්න කරන්නේ. ඒ විද්‍යාඥයා තමයි පුතේ ජෝන් ඩෝල්ටන් කියන විද්‍යාඥයා. ඉතින් මෙයාම තමයි පරමාණුක වාදය ඉදිරිපත් කරන්නේ. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. සාමාන්‍ය වාතය. සාමාන්‍ය වාතය කියලා කියන්නේ පුතේ මිශ්‍රණයක් තමයි. අපි ඒක දන්නවා. එහිදී විවිධ වායුන් වාතයේ සාමාන්‍ය වාතය තුල තියෙනවා. අපෙන් අහන ප්‍රශ්නේ මේක සමජාතීය මිශ්‍රණයක්ද විසමජාතීය මිශ්‍රණයක්ද කියලා. පුතේ වාතය කියලා කියන්නේ සමජාතීය මිශ්‍රණයක්. මේ මිශ්‍රණයේ ස්වභාවය තනින් තැනට වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට වාතයේ කොතනින් ගත්තත් නයිට්‍රජන් තියෙන්නේ 178යි. කොතනින් ගත්තත් ඔක්සිජන් තියෙන්නේ 121යි. ඊළඟ ප්‍රශ්නේ. පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන්නේ මොනවද කියලා තමයි මෙහිදී ඔයාගෙන් ප්‍රශ්න කරන්නේ. පුතේ පරමාණුවක න්‍යෂ්ටියේ තියෙන්නේ ප්‍රෝටෝන සහ නියුට්‍රෝන කියන උපපරමාණුක අංශු දෙක.
එහෙනම් මතක තියාගන්න ඔයා පරමාණුවේ න්‍යෂ්ටියේ තියෙන ප්‍රෝටෝන හා නියුට්‍රෝන කියන උපපරමාණුක අංශු දෙක. ඔයාට මතකද මේ දෙන්න එකට ඉන්නකොට කියන නම? මේ දෙන්නට අපි කියනවා නියුක්ලියෝන කියලා. ඒකත් ඔයා මතකේ තියාගන්න. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. බලය ක්‍රියා කරන ලක්ෂය බලයේ හිස්තැනක් නම් වේ. පුතේ මේ බලය හා සම්බන්ධව සාකච්ඡා කරනකොට ප්‍රධාන සාධක තුනක් ගැන අපි සාකච්ඡා කරනවා. එකක් තමයි බලයේ විශාලත්වය. අනිත් එක තමයි බලය ක්‍රියා කරන දිශාව. අනිත් එක තමයි පුතේ මේ වස්තුවක් මත බලය ක්‍රියා කරන ලක්ෂයක් තියෙනවා. අන්න ඔය ලක්ෂයට කියන නම තමයි අපෙන් අහන්නේ. ඒ නම තමයි පුතේ බලයේ උපයෝගී ලක්ෂය. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. බලයක් මගින් චලනය වන වස්තුවක අපි දන්නවා බලයක් යොදලා චලනය වන වස්තුවක මොකද්ද වෙනස් කරන්න පුළුවන්? ඒ තමයි වේගය. අපිට පුළුවන් වේගය වෙනස් කරන්න. හොඳයි අන්තිම ප්‍රශ්නය. නික්ෂේපණ කටුවක ගැටෙන පෘෂ්ඨයේ වර්ගඵලය හිස්තැනක් ගැනීමෙන් පීඩනය හිස්තැනක් කරගත හැකිය. නික්ෂේපණ කටුවක් කියලා කියන්නේ ඉන්ජෙක්ෂන් කටුවක්. ඉතින් මේ ඉන්ජෙක්ෂන් කටුවක අපි මොකද්ද කරන්න ඕන? වර්ගඵලය අඩු කරන්න ඕනද වැඩි කරන්න ඕනද? පීඩනය අඩු කරන්න ඕනද වැඩි කරන්න ඕනද? ඔයා මෙහෙම හිතන්නකෝ පුතේ. අපි දැන් ඉන්ජෙක්ෂන් කටුවකින් ඉන්ජෙක්ෂන් එකක් ගහනකොට අපිට ওই වැඩේ ඉක්මනටම වෙන්න එපා. නැත්තම් උතන අවුලක් වෙනවානේ. නේ ওই වැඩේ ඉක්මනටම වෙන්න ඕන. එහෙනම් අපිට ඉක්මනටම බෙහෙත් ටික එහෙම නැත්නම් මේ කටුව ඉක්මනටම අපේ සමතුලින් යන්න ඕන. එහෙනම් අපිට කරන්න තියෙන වැඩේ තමයි පීඩනය වැඩි කරගන්න ඕන. අපි දන්නවනේ පීඩනය වැඩි කරගන්න නම් වර්ගඵලය මොකද්ද කරන්න ඕන? වර්ගඵලය පුළුවන් තරම් අඩු කරගන්න ඕන. එහෙනම් වර්ගඵලය අඩු කරගෙන පීඩනය වැඩි කරගමු. හොඳයි. අද දවසට નિયમિત ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කිරීම මෙතකින් මම අවසන් කරනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේක ෂෙයා කරන්න. අමතක කරන්න නැතුව පහළ තියෙන subscribe button එක ක්ලික් කරන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙන bell icon එක ක්ලික් කරන්න අමතක කරන්න එපා.